බුදුහාමුදුරෝ දේශනා කළා හරි දුර්ලභයි බුද්ධෝත්පාදයක්. බුදුවරයෙක් පහළ වීම ඊටම දුර්ලභ දෙයක්. සමහර කල්ප තියෙනවා එක බුදුහාමුදුරු කෙනෙක්වත් නැතුව. ඒවට කියන්නේ ධර්මයේ බුද්ධ ශූන්‍ය කල්ප කියලා. බුදුවරු නැහැ. කල්ප කිව්වම ඒක ඇත්තටම කිව්වොත් මේ ඉලක්කම් වලින් පෙන්නලා දුන්නට බින්දු මෙච්චරයි කියලා කිව්වට මිනිස්සුන්ට ඒක විශ්වාස කරන්න අමාරු තරම්, තේරුම් ගන්න අමාරු තරම් අති දීර්ඝ කාලයක්. ඉතින් බුදුහාඳුරෝ ඒ වගේ තේරුම් ගන්න අමාරු දේවල් තෝරලා දෙන්න යොදාගත්තේ මේ උපමා. එක වෙලාවක එක භික්ෂුන් වහන්සේ නමක් සංයුත්ත නිකායේ තියෙන සූත්‍රයක තියෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ නිතර මේ කල්පය කියලා කියනවා. කල්පයක් කියන්නේ කොතෙක්ද? කොච්චර කාලයකටද? කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් භික්ෂුව එම්බා මහණ, නුඹට මම එය කීවට තේරුම් ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. අවුරුදු වලින්, මාස වලින්, සති වලින්, දින වලින් නුඹට කල්පය ගැන කිව්වට නුඹට තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් නුවණක් නුඹට නැහැ. ඒක දුෂ්කරයි. හැබැයි ආන්දරු හරි බුද්ධිමත් ආන්දරු කෙනෙක්. උන්වහන්සේ හරියට අහන් හිටිය බුදුහාඳුරු කියපු වචන. උන්වහන්සේ කිව්වේ බෑ කියලා නෙමෙයි. දුෂ්කර. අමාරුයි කියලා. දැන් අපි ගොඩාක් අය එක්ක රණ්ඩු වෙන කාරණයක් නෙවෙයි. අපි මොකක් හරි කිව්වොත් මට ඒක කරන්න ටිකක් අමාරුයි කිව්වොත් අපි හිතන්නේ යා බෑ කිව්වා කියලා. අපේ ඔළුවට යන්නේ යා මගේ අදහසට කිසිම එකඟතාවයක් නැහැ, අන්න ගත් කටටම බෑ කිව්වා. බෑ නෙමෙයි කියන්නේ. දුෂ්කර. අමාරුයි. අර හමුතුරු හොඳට අහන් ඉඳලා බුදුහාමුදුරන්ට කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ කිව්වේ දුෂ්කරයි කියලා. ඒත් බෑ කිව්වේ නෑනේ. ඒ කියන්නේ ස්වාමීනි මට මේ කල්පේ තේරුම් ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඔබ වහන්සේ උපමාවක් කරන්න කියලා කිව්වා. කල්පේ තේරුම් ගන්න උපමාවක් දේශනා කරා. එතකොට බුදුහාඳුරෝ සඳහන් කරනවා යොදුනක් උස, යොදුනක් දිග, යොදුනක් පළල විශාල ගල්තලාවක් තියෙනවා කියලා හිතන්න. දැන් යොදුනක් කියලා කියන්නේ අද නම් ඇමරිකාවේ ගණන් වලින් නම් යොදුනකට 16 මයිල් 16ක්. 60ක්ම 16ක් තමයි යොදුනක් කියන්නේ බුදුහාඳුරන්ගේ කාලේ. කිලෝමීටර් නේ ලංකාවේ තියෙන මෙට්‍රික් ක්‍රමයට. ඒකෙදි තවත් වැඩි කිලෝමීටර් නේ. මම හිතේ 24ක් විතර වැටෙනවා එතකොට. කිලෝමීටර් 24ක් තමයි යොදුනක් වෙන්නේ. මොකද 1.6ක් වෙනවනේ. එතකොට මේ 60ක්ම කියන්නේ. එතකොට කිලෝමීටර් වැඩි වෙනවා. එතකොට 60ක්ම 16ක් දිග, 60ක්ම 16ක් පළල, 60ක්ම 16ක් උස ලොකු ගල්තලාවක් තියෙනවා කියලා හිතන්න. විශාල ගල්තලාවක්. මේ ගල්තලාව කවුරු හරි එක්කෙනෙක් අවුරුදු 100කට සැරයක්, අවුරුදු 100කට එක වතාවක් සිනිඳු රෙද්දකින්, කසීසලුවකින්, සිනිඳු රෙදි කියලා ඉන්දියාවේ පිළිගත්තේ මේ කසීසලුනේ. අද නම් ඉතින් ඔය මේ තව තියෙනවා සිනිඳු. ඒ කාලේ කසීසලුව තමයි ඉතින් සිනිඳුම මෘදුම හොඳම මේ පොහොසත් අය පාවිච්චි කරපු ගොඩක් එක්ස්පෙන්සිව්. ඉතින් හරි වටින රෙද්ද. ඒ වගේ සිනිඳු රෙද්දකින් අවුරුදු 100කට එක දවසක් මේ ගල්තලාව පිහිනවා කියලා හිතා. යම් කිසි කාලයක මෙහෙම පිහිදාපු නිසා මේ ගල්තලාව ගෙවිලා ඉවර වුණා. එදාටත් කල්පය ඉවර නෑ කියලා හිතා. තේරුණානේ? අවුරුදු 100කට සැරයයි, ඒකත් සිනිඳු රෙද්දකින් 100කට එක වතාවයි පිහිදාන්නේ. එහෙම ගෙවිලා ඉවර වුණාට පස්සෙත් කල්පය ඉවර නැහැ. එච්චරට කල්පයක් කියන්නේ දීර්ඝ කාලයක්.
ඒ වගේ බුද්ධ ශූන්‍ය කල්ප දහස් ගණන් බුදුවරෙක් නැතු. දැන් මේ කල්පයට අපි කියනවා මහා භද්‍ර කල්පය. මේ කල්පයට අපි කියනවා මොකද්ද? මහා භද්‍ර කල්පය. මහා කල්පය. භද්‍ර කියලා උපපදයකුත් තියෙනවා. භද්‍ර කියන්නේ මේ බබලෙනවා කියන එක. බබලෙනවා. භද්‍ර කියන එකේ අදහස සිංහල අදහස තමයි බබලෙනවා කියන එක. එතකොට බබලෙන මහා කල්පය. මොකක් හරි එකක් බබලෙනවා නම් එකටත් හේතුවක් තියෙන්න බෑ. බුද්ධාගමේ කිසි එකක් හේතුව නැතුව ඵලයක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ නේ. cause and effect නේ. හැමතිස්සෙම හේතුව ඵලය. හේතුවක් තිබුණොත් විතරයි ඵලය. එතකොට බුදුහාමුදුරු හේතුව කියනවා. මොකද්ද මේ කල්පේ බබලෙන හේතුව? මේ කල්පයේ බුදුහාමුදුරුවරු 5 නමක් පහළ. කකුසඳ, ඕනාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී. බුදුවරු 5. දැන්ට මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙලා තියෙනවා. 4 නමක් පහළ වෙලා. කකුසඳ, ඕනාගම, කාශ්‍යප, ගෞතම. තව එක බුදුහාඳුරු කෙනෙක් මේ මහා කල්පය තුල පහළ වෙන්න නියමිතයි. ඒ අපි පිළිගන්නවා අපේ ධර්මයට අනුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. අපි නාථ දෙවියෝ කියලා අපි ලංකාවේ ගරු කරන්නේ නාථ දෙවියෝ කියලා ගරු කරන්නේ මෛත්‍රී බුදු බෝධිසත්වයන් වහන්සේට. එක එක නම් කියනවා එතුමාට නම් ගොඩක් තියෙනවා. ඔය එක නමක් තමයි නාථ දෙවියෝ. නාථ දේවාලය කියලා නුවර මාලිගාවේ තියෙන එක දේවාලයක්. 4 දේවාල වලින් එකක් ලෙස නාථ දේවාලය. පෙරහැරක් කියන්නේ නුවර පෙරහැර. එහෙම තියෙනවා එතුමා තමයි මේ නමින් පෙනී හිටින්නේ මෛත්‍රී බෝධිසත්ව. එතුමා නාගතේ පහ. ඒ නිසා මේ කල්පය හරි වාසනාවන්තයි. මේ කල්පය අපිට තමයි වාසනාවන්ත. ඉතින් තිරිසන් සත්තුන්ට නිරිසත්තුන්ට බොහෝම සල්ප වාසනාවක් තමයි මේ කල්පේ තියෙන්නේ. දැන් අපේ ගෙවල් වල ඉන්න බල්ලෝ පූසෝනේ. ඉතින් අපි බණ අහන වෙලාවට ඔය අපේ කකුල් දෙක ගාව වැටිලා ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම ගොත් ඔන් ඩියුටිනේ. ඒගොල්ලෝ ඒ බණ අහනවාම කියලා අපිට කියන්න අමාරුයි. ඒගොල්ලෝ බලනවා මේ මගේ ස්වාමියා මේ මොකක් දෙකක් අහන් ඉන්නවා. මේ මිනිස්සයා පරිස්සම් කරන එක තමයි මට කණ්ඩ දෙන නිසා මගේ ඩියුටි එක. ඉතින් මම මෙතෙන්ට වෙලා ඉන්නේ. අපිට එතකොට හිතන හොඳට මෙයාත් බණ අහනවා. මේ හිතනනේ පූසත් බණ අහනවා. පූසට ඉතින් විතර ඇතිල්ල ඉන්න කවුරු හරි ඕනේ නැහැ. ඒ මිනිස්සුනුහුමට ඔය බල්ලයි පූසයි හරි සමීපයිනේ. ඒ අපි කැලේ ඉඳලා එනකොට එළියට එදෙන්නත් අපිත් එක්කම ඇවිල්ලා මේ බොහොම මේ කල්චර්ඩ් වෙච්ච දෙන්නේ. අනිත් අයට අපිත් එක්ක එන්න බැරි වුණා. බල්ලයි පූසයි ආවා. ආයිත් තාටික කාලයක් යනකොට බල්ලෝ කතා කරන්න උනත් පුළුවන්. කොහොම ගිහිල්ලා මේ අපිත් එක්ක ඉඳලා මේ කට්ටිය මොකක් හරි වචන කෝසෙකුත් තව සැලකීතු කාලෙකදී හදා ගන්නත් ඉඩ තියෙනවා. මොකද දැන් එච්චරට මේගොල්ලන්ට ෆීල් වෙනවා අපිනේ. මේ ඉන්න බල්ලොන්ට එහෙම නිකන් අපි වෙන බල්ලෙක් අල්ලලාවත් හොඳටම ඉරිසියා හිතෙනවානේ. එච්චරට නිකන් අවුල් වෙනවා මේ. එච්චරට හොඳටම ෆීල් වෙනවා. ඉතින් මේගොල්ලෝ බොහොම සංස්කෘතික වෙමින් තියෙනවා. එහෙම එකක් අපි දකිනවා. ඒත් ඒගොල්ලන්ට ධර්මය අවබෝධ වෙනවා කියලා එකක් ගන්න අමාරුයි. ඒගොල්ලෝ මේ සවුන්ඩ් එක අහන්නේ. ඒගොල්ලෝ තව එක શબ્දයකට ඒගොල්ලෝ කම් දෙනවා. හැබැයි මෙහෙමයි. යම් කිසි කෙනෙක් ඒ શબ્දයටම කන්සන්ට්‍රේට් කරමින් ඉන්න වෙලාවක එයා මිය ගියොත් එයා හොඳ තැනක උපදින්නත් පුළුවන්. ඒ හැබැයි ඒ වෙලාවෙ මිය යනවා. ඒ වෙලාවේ හේකනේ අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියලා මැඩියෙක් මේ શબ્දය අහුම්කම් දෙමින් ඉඳලා මැරිලා ගිහිල්ලා එයා දෙවියෙක් වුණා කියලා. මණ්ඩුක දේව පුත්‍රයා. මැඩියා කියන්නේ ගෙම්බට මොකද්ද? බග් නේ? බග්ද? මොකක්ද? ෆ්‍රොග් කෙනෙක්. ගෙම්බෙක්. එයා දෙවියෙක් කෙනා ඉපදුනා. නේ? එයා දෙවියෙක් වෙනා ඉපදුනාලු මේ අහන් ඉන්න වෙලාවේ මැරිලා.
ඒ හින්දා තිරිසන් අපායේ ඉපදිච්ච එක්කෙනෙකුට මේ බුද්ධෝත්පාදෙනොත් ඇති වැඩක් නැහැ. ලොකු ප්‍රයෝජනයක් නැහැ. ලොකු ප්‍රයෝජනයක් නැහැ. තිරිසන් අපායේ. දෙවිවරුන්ට උදව්වක්. බ්‍රහ්මයෝ අතර ඉපදිච්චන්ට ලොකු උදව්වක්. ලොකු උදව්වක්. ඊළඟට නිරිසත්තුන්ට ප්‍රයෝජනයක්ම නැහැ. ඒගොල්ලන්ට නම් ශබ්ද මාත්‍රයක්වත් අහන්න බෑ. එච්චරට ඒගොල්ලෝ ද්වේෂයේ පිරීලා දුක් විඳ විඳ ඒගොල්ලෝ ගෙවනවා නිරයන් වල. බුදුදහමේ මේ නිරයන් 8ක් ගැනත් තියෙනවා. 8 මහා නිරය. ඒ කියන්නේ තව ලිවින් බීන් එකක් මේ ලෝකේ එක්ක පෘථුවියට අපේ පිළිගැනීම නම් යට නේ. පෘථුවියේ මේ යට තලය. ඉස්සර කිව්වේ ලෝදිය දානවා අපාය ගියන් කියලා කටට. ඒ කියන්නේ මේ පෘථුවියේ යටම ස්තරවල තියෙන්නේ මේ විතර මේ පැහැමින් තියෙන ලෝහනේ. කලමින් තියෙන ලෝහ. ඉතින් බුදුහාඳුරුවෝ කිව්වේ ඒවයි ඉපදිලා ඉන්න සත්ව කොටස වලට ආහාරෙත් ඒකම තමයි. ඒකයි කිව්වේ ඒක බොරු කතාවක් මේ මිත් එකක් නෙමෙයි. ඒ අර පරිසරයේම ඉපදිලා ඒකම උහුලගෙන ඉන්න සත්ව කොටස ඉන්නවා. නිරිසත්තු කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ එක එක ස්තරවල ඉන්නේ. නේ? ඔය පොළවේ එක එක ප්ලේට් තියෙනවානේ. ඒ වගේ තමයි මේ එක එක ස්තරවල ඒවයි ජීවත් වෙන. දැන් අපි මතු පිට කොටසේ අපි මිනිස්සු ඉන්නවා. තිරිසන්නු ඉන්නවා. ඒ වගේ ඊට යට කොටසකට ගියොත් තව වෙන සත්ත්ව කොටසක්. ඊට යටට ගියොත් තව කොටසක්. ඒ හැම එකකම යම් කිසි සත්ත්ව කොටසක් ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපි කියන්නේ වැඩිම දුක් විඳින සත්ත්ව. යටම වැඩිම දුක් විඳින සත්ත්ව අවීචිය ආදී නිරයන්හි. ඉතින් ඒවයින් නැත්තන්ට මේ බුද්ධෝත්පාදයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. අපිට වටිනවා. අඩුම අපිට මේ වගේ දෙයක් සාකච්ඡා කරන්න. අපිට පොඩ්ඩක් හරි අපේ තියෙන නරක ගති ඇතහැර ගන්න. හොඳ ගති පොඩ්ඩක් හරි පැයකට හරි වැඩි දියුණු කරගන්න. හොඳ සිතුවිලි එක්ක අපිට පැයක් හරි ගෙවා ගන්න අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ වගේ පින්කමක් කරගන්න මේ ලැබිච්ච මිනිස් ආත්මය අපි පාවිච්චි කරන එක හරි ශ්‍රේෂ්ඨ දෙයක්. හරි උතුම් දෙයක්. හරිම වටිනා. ඉතින් අද මේ දේශනාවේදී මම ඔබට යෝජනා කරනවා වෛරයෙන් තොරව සැපසේ ඉන්න කියලා. වෛරයෙන් තොරව සැපසේ ඉන්න. සුසුකං වත ජීවාම වේරිනේසු අවේදෙනෝ. වේරිනේසු මනුස්සේසු විහරාම ආවේ. මේ ලෝකෙ මිනිස්සු මේ ජීවත් වෙන්නේ වෛරීවනේ. වෛරීව ජීවත්. එකිනෙකාට වෛර කරනවා. ඒ වෛර කරන මිනිස්සු කිසි සැපයක් විඳින්නේ නැහැ කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ වෛරී චෛතසිකය නිසා එයා මේ හැම මොහොතකම විඳවනවා. එතකොට ඒ වගේ වෛරී මිනිස්සු අභියස බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අවෛරී කෙනෙක් අනිත් අයට හේට් කරන අය අතර කවුරු හරි ඉන්නවනම් නෑ මං කාටවත් වෛර කරන්නේ මං ඒ වගේ නරක එකක් කවුරු ගැනවත් උපදව ගන්නෑ කියන එක්කෙනෙක් බවට ඔබපත් වුණොත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක මහා සැප ජීවිතයක්. සැපෙන් ඉන්න ඕන නම් අපි ඇති කරගන්න ඕනි තාම හොඳ මේ ගුණයක්. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ගැන වෛරයක් හදාගත්තනේ දේවදත්ත හාමුදුරුවෝ. අර රත්තරන් තලියනේ. කච්චපුට සහ සේරිවාණිජ කියලා වෙලෙන්දෝ දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ වෙලඳාමේ යද්දි දුප්පත් ගෙදරක ඉඳපු චූටි ගෑනු ළමයි එයාගේ ආච්චි අම්මත් එක්ක එයාලගේ ගෙදර තිබිච්ච තලියක් ගෙනල්ලා මුලින් ආපු වෙලෙන්දට ඒකේ සේරිවාණිජට. සේරිවාණිජට පෙන්නලා කිව්වා අපි දුප්පත් අය මේක තියන් කදාවලලු ටිකක් කදාවලලු කිව්වේ කදේ අරන් යන වලලුනේ.
වලලු ටිකක් දෙන්න කියලා. එයා ඉරක් ඇඳලා බලනකොට මේක ගෝල්ඩ්. එයා බැලුවා මේ මිනිස්සු මෝඩේ. මේ වෙලාවේ දෙන්නේ නැතුව පස්සේ යන ගමන් ඔය වලලු ටිකක් දීලා මේකත් උස්සන් යනවා කියලා එයා ගියා යන්න. වැඩක් නැහැ මේක සතේකට වටින්නේ නැහැ මගේ වලලු ඊට වැඩිය වටිනවා කියලා අර පොඩි එක අඬද්දිම කියා. ඊළඟට කච්චපුට දෙවනි වෙලෙන්දා. එයා ආවම මේ ආච්චි නම් කිව්වා වැඩක් නැහැ පුතේ ඕක පෙන්නලා කියලා. ඒත් අර පොඩි දරුවා අනේ ආච්චි මම මෙයාගෙනුත් අහලා වලලු ටිකක් ඉල්ල ගන්නම් කියලා අර පෙන්නුවාම එයත් බැලුවා බලලා කිව්වා මගේ ගාව තියෙන වලලු ඔක්කොම දුන්නත් මේ මගේ ගාව තියෙන ඔක්කොම සල්ලි ටික දුන්නත් ඔයාලගේ මේ තලියට අරන් මේ මගේ ටික වටින්නේ නැහැ. එතකොට අර දෙන්න කිව්වා නේ අපිට වලලු ටිකක් දීලා මේක. තියා හරිම හොඳ honest කෙනෙක්. ඒ තාම හරිම අවංක හරිම උතුම් කෙනෙක්. තියා කිව්වා නෑ මේ ඔක්කොම ටික ඔයාලට මම මේ තලිය අරන් යන්න කියලා එයා මේ තියලා ගියා. ඔය අතරේ එයාගේ බිස්නස් කරගෙන මේක අරගෙන යන්න මේව ටිකක් දීලා ආවා. කිව්වා අපිට මෙච්චර දේවල් දීලා අන්න තලිය අරන් ගියා කියලානේ. තලිය අරන් ගියා කියලා කිව්වන් කොයි පැත්තටද ගියේ කියලා දුවන් යනකොට දැන් කච්චපුට වෙලෙන්ද තලියත් අරගෙන මේ ගඟෙන් එගොඩ වෙනවා ඔරුගේ. කෑ ගහනවා මේ ගොඩ ඉඳන් මගේ තලිය මට දීලා යන්න. කියනවා එයා කියනවා නෑ මම ව්‍යාපාරයක් කරනවා. මම බිස්නස් එකක් කරනවා. ඒකේ මට ලැබිච්ච ලාභය මම මේක අරන් යනවා මේක වාට දෙන්න. ඒ වෙලාවේ තමයි සේරි වාණිජ්‍ය කච්චපුට ගැන ඇති කරගන්නේ උපදින ආත්මයක් පාසා මම වෛර කරනවා. මම පලි ගන්නවා. හරි පරිස්සම් වෙන්න ඕන. සමහර මොගත් මිනිස්සු මේ මොකක් හරි Tamanට ප්‍රශ්නයක් ඇති කරාම ඔය වගේ කතා කියනවානේ. ආත්මයක් ගන්න එනවා. නේ නායක වෙලා එනවා, පොළඟෙක් වෙලා එනවා කිය ලංකාවේ කියනවානේ. ඒව කියනවා මං එනවා අතාරින්නේ මම කියලා කියනවානේ. අර ඉන්දියාවේ වගේ නම් මම දැකලා තියෙනවා මේ පොළවට ගහනවා ඒක කියලා. ඉන්දියාවේ මිනිස්සු ඒ වැලි අරන් වීසි කරලා ඒ පොළව සත්‍යයි ඒ වෛරයට පොළව සාක්ෂි කියලා පොළවට අතින් ගහනවා නේ. වැලි විසික කරනවා. ඒ පොළව සත්‍යයි මම මේ වෛරය ගැට ගහ ගන්නවා. ඒක තමයි මේ දේවදත්තට වෙච්ච විනාශය. අදටත් දේවදත්ත ප්‍රශ්නික ඉන්නේ එයා කරගත්තු ඒ විපතෙන්නේ. අදටත් එයා දුක් විඳිනවනේ අර අවිච්‍ය කියන නිරය. එයා දුක් විඳින්නේ මොකද එයා අර අතෙන්දී හදාගත්තු වෛරය. ඔය දේවදත්ත හාමුදුරුවෝ ගැන තොරතුරු තියෙනවන්නේ ත්‍රිපිටකයේ. එහි තියෙන විස්තර වලට අනුව සැරියුත් මුගලන් කියන රහතන් වහන්සේලා දෙනමට වඩා ඒ හාමුදුරුවෝ පාරමී පුරලා තියෙනවා. පස්සේ බුදු භාවක් ලබන්න ඒ හාමුදුරුවෝ පාරමී පුරලා තියෙනවා හොඳ ගුණ වඩලා තියෙනවා සැරියුත් මුගලන් දෙනමට වඩා සංසාරේ. එච්චර පාරමී පුරගෙන ආපු එක්කෙනා ඒ කියන්නේ හොඳම මනසක් එයා මේ පුහුණු කරලා අන්තිමට මෙතෙන්දී ඒක කඩන. කොහමද අර තලිය ගැන ඇති වෙච්ච තරහ. ඒ ලෝභය උපදවපු දැඩි වෛරේ එයා එතනින් එහාට සංවර්ධනය කරන්නේ නරක මනස. එතෙන්ට එනකන් හරි හොඳ එකක් වර්ධනය කළ දැන් මුගලන් හාමුදුරුවන්ගේ පාරමී කාලය අසංඛ්‍යයි. අසංඛ්‍යයි කියන්නේ 1.140. 1.140කට තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට අසංඛ්‍යක කාලයක් තමයි මුගලන් හාමුදුරුවෝ පාරමී පුරන්නේ. අග්‍ර ශ්‍රාවක වෙලා රහත් වෙන්නේ. හැබැයි ඊට වැඩි කාලයක් මේ දේවදත්ත හාමුදුරුවෝ පාරමී පුරලා තියෙනවා. ඒත් අවාසනාවකට හාමුදුරුවෝ අර වෛරය හදාගත්තා. මේ වෛරේ තියෙන ස්වභාවය තමයි තරහ වගේ නෙමෙයි. තරහ නම් මේ ඇති වුණා එහෙමනේ. මේ වෛරය කියන එකේ නරක තමයි ඒක තදට ඇතුලේ
ගැට ගැහෙනවා. ඊට පස්සේ ඒ අදාළ අරමුණ හමු වෙන හැම වෙලාවකම එයා ගැන වෛරය මතුවෙනවා. තේරෙනවනේ දැන් අපි කාත් එක්ක හරි තරහ ගන්නේ මට තරහ යනවානේ. මට තරහ යනවා සමහර අය නරක වැඩ කරනකොට. වැරදි වැඩ, නීති විරෝධී වැඩ, යුක්තියක් නැති වැඩ, සදාචාරයක් නැති, සාධාරණයක් නැති වැඩ කරනකොට කේන්තියක්. කේන්තියන් අපි ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. එක්ක දෝස් කියනවානේ. බනිනවා. ඉස්සර නම් මං ගහලක් තියනවා. දැන් එච්චර ගහන එකට උනන්දුවක් නැහැ කාටවත්. නෑ. දැන් ඉතින් බැනලා දොස් කියලා ඒ මට්ටමේ දැන්ට තියෙන. ඒකත් හොඳ නැහැ. ඒකවත් හොඳ නැහැ. මේ කාටවත් එහෙම බැන්න කියලා ඇතිඵලයකොත් නෑ. එහෙම බනින විදියට මිනිස්සු වැදෙනවා නම් ඉන්නේ පරහතන් වහන්සේලා ඔක්කොමනේ. මේ රටේ අපි කොච්චර බයිනෝ දෙක එක්කෙනාටනේ මේක කරන්න එපා අරක කරන්න එපා කිච්චි කොච්චරනම් බැන ගන්නවද? බැන ගන්න තරමට හැදෙන්නේ නැහැ. ඔය ඉතින් ටික ටික තේරෙන්න ඕන ඔවත් අතාරින්නනේ. තාමත් ඉතින් අපි අර පෘථජන මනෝභාවයන් එළියට ඇවිල්ලා ඔය කෑ ගහගෙන බයිනවා අපිනේ. අපි කවුරුත් තාම එතනින්. එක යුගයක අපි පහර දීලාත් ඇති අනිත් අයටනේ. ඉතින් එතකොට දැන් ඒ වගේ දේවල් වල එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒවා මොකද මෙතනින් ඉවර වෙලා යනවා. කුසල ක්‍රියාව කරනවා ඒ ඉන්ටෙන්ෂන් එකෙන් ඒකට කර්මයක් රැස් වෙනවා අපිට. කාට හරි බැන්නද කාට හරි ගැව්වද කර්මයක් රැස් වෙනවා. ඒවට විපාක විඳිනවා. හැබැයි ඒක ඉවරයි. හැබැයි අර වෛරය කියන එකේ ස්වභාවය තමයි නැරෙන මොහොත දක්වාම ඒ විඥාන ධාරාවේ මේ කරඤ්ඤා. අතාරින්නේ. අතාරින්නේ නැති තරහට තමයි වෛරය කියන්නේ. අත් නොහැර මරඤ්ඤා. එතකොට අදාළ කෙනා හමු වෙන්නේ කොයි කාලෙදිද? කොතනදිද? ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ අවිඥානිකවම ගැටෙන්න පටන් ගන්නවා. සවිඥානික නෑ දන්නේ මෙයා මට කලිනුත් කරලා තියනවා මේක කියලා. ඒ උනාට රණ්ඩු වෙනවා. අරමුණ හමු වෙච්ච ගමන් අර යට සබ්කොන්ෂස් එකේ තැම්පත් වෙලා තියෙන ඒවා ඒ අවිඥානයේ අපි කිය සබ්කොන්ෂස් කියන්නේ අපි උපවිඥාණයටනේ නේ. අවිඥාණයට කියන නම මේ unconsciousness නේ. අවිඥාණය. අවිඥානික බවට තව මොකක් හරි ඇඩ්ජෙක්ටිව් එකක් මොකක් හරි ඇති ඒකනේ. කොහොමද ඒ අවිඥානිකව දෙයක් කරනවා කියලා. එතකොට ඒකේ ඇතුලෙන් මේවා එළියට පයින්. දැන් ජාතක කතා තියෙනවනේ 500 ගානක්. ජාතක ස්ටෝරිස් වල එකකවත් මේ අපිට පේනවා බෝධිසත්වයන් වහන්සේ දේවදත්තයි හමුුනේ නැත්තම් රණ්ඩුවක් නැහැ. දැන් හැම ජාතක කතාවකම දේවදත්ත නැහැනේ. හැම එකෙම නැහැ. වෙන වෙනයි. හැබැයි දේවදත්ත ඉන්දියාද යම් කිසි ජාතක කතාවක එතනදී අනිවාර්යයෙන්ම බෝධිසත්වයන්ට මොකක් හරි අර තරහින් කරලා තියෙනවා. වඳුරෙක් වෙලා ඉපදුනාම මේ අර ඊතර වෙන්න ගඟෙන් ඊතර වෙන්න උදව් කරවුවටත් කෘතගුණයක් නැතුව ඊතර වෙලා යන ගමන් පිටෙන් කුට්ටියක් කඩාගෙන යනවා. ඔව් එහෙම තියෙනවා. කපි ජාතකවල කපි ජාතක කීපයක් තියෙනවා. එකක ඒගොල්ලන්ට ගඟකින් ඈතර වෙන්න ඕන වෙනවා වැලක් ගැට ගහගෙන බෝධිසත්වයෝ වඳුරු නායකයා විදිහට පනලා අල්ල ගන්නව අත්ත. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අත්ත අල්ලගත්තට මොකද මේ අර වැල දිගමදි. ඉතින් අන්තිමට යා කියන ඔක්කොම මගේ පිට උඩින් ඈතර වෙන්න කියලා. ලීඩ විදිහට. එයා එහෙම කියනවා. බෝධිසත්වයෝ. අන්තිමටම දේවදත්ත වඳුරා තමයි එන්නේ. දේවදත්තත් ඉන්නේ රංචුවේ ඉපදිලා. එයා මොකද කරන්නේ? එකොට වෙන ගමන් අනිත් ඔක්කොම ටික එකට වෙනකන් ඉඳලා අන්තිමටම එයා එකොට වෙන ගමන් පිටෙන් කුට්ටියක් කඩාගෙන පයි. අච්චර එකොට වෙන්න උදව් කරලත් අර වෛරය පිරිමා ගන්නවා. ඒකට කාරණා යෙදෙනවා එකට හමු වෙලා එකට ඉපදිලා කාරණා යෙදෙන. දැන් සමහරු ගැන අපිට තියෙනෝනේ ප්‍රශ්නයක්. අපි මේ මිනිහට කිසි වැරද්දක් කරලා නැතත් මෙච්චර හිංසා කරන්නේ ඇයි කියලා. නේ? අපිට මේවා තියෙනවා අපේ මේ ජීවිතේ එක එක ගැනනේ. යාළුවෝ ගැන, හිතවතුන් ගැන, නෑදෑයෝ ගැන, අපි දන්න කියන අය ගැන සමහරට වැඩපලේදීනේ.
වැඩපොලේදී කවදාකවත් කිසි දෙයක් අපි කරලත් නැහැ. අඩුම එයා දිහා වැරදි බැල්මක්වත් එලලා නැහැ. ඒත් අපි ගියදා ඉඳලා හතුරුකමක් හදාගෙන එයා පටන් ගන්නවා. අපිට එහි දුෂ්ටකම් කරා. සංසාර හතුරු. සංසාර වෛරක්කාර. පෙර ආත්මවල මැරෙද්දි අදිෂ්ඨාන කරගෙන වෛර බැඳගෙන මැරිච්ච මිනිස්සු. මේ මිනිස්සු ඉතින් අපි දැක්කද උණ ගැහුණද අඳුනන්න ඕනේ නැහැ. එනෝ දැක්කත් ඇති ඇවිස්සෙන්න. කිසිම හේතුවක් නැතුව ඇවිස්සෙන්න එනවා දැක්කත් හොඳටම ඇති. එතන ඉඳලා පටන් ගන්නවා විරුද්ධව වැඩ කරන්න. ඒ හින්දා වෛරී හිතක් තියෙන එක්කෙනා කවදාවත් සුවසේ නිදා ගන්න කෙනෙක් නෙමෙයි. එයාට නිින්දක් නැහැ. හොඳ සැනසිලි නිින්දක් එයාට හම්බෙන්නේ. සුවසේ නිදා ගන්න හම්බෙන්නේ. සුඛය කියන එක නේ, සැපය කියන එක, සතුට කියන එක එයාට නැහැ. හැම තප්පරයකම විඳවනවා. අනිත් එක මේක පරිගන්න ඕන මනුස්සයාට බලය නැති උනන් විඳවන විඳවිල්ල. පරිගන්නත් ඕනි ඒත් බලය නැහැ. එතකොට එයාට මොන සැපතද? අර තරහ කවදද දෙයියනේ එළියට දාන්නේ කීකේ ඉතින් කුරුමානම් අල්ල ඉන්නවනේ. ඒගොල්ලෝ තමයි කියන්නේ කොකාට හත් වාරයක් ආවනම් තිත්තයටත් එයි. එතකන් ඉන්නවා නේ. තිත්තයාගේ chance එක එනකන් එයා ඉන්නවානේ. ඉන්නේ ඉතින් වෛර කර ඉන්නේ. සැනසෙල්ල කියලා මොකක්වත් නෑ යාට. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා කවදාකවත් වෛර නම් බඳ ගන්න. අන්තිමටම නරක කරන කෙනා වුණත් මං කියන්නේ අතෑර. එයත් එක යන්න බෑ නම් තවදුරටත් අතෑර. අතෑරලා දැමීම තමයි හොඳ. වෛර කර ඉඳීම තමයි නරකම දේ. නරකම. දැන් අපේ වගේ රටවල් වල ඉතින් දරුවෝන්ගේ පැත්තෙන් ගත්තොත් සමහර පෞල් සංස්ථා එහෙම තියෙන එක හොඳ වුණා. දෙක්කසාද නොවි. එහෙම හොඳ වුණා. ඒගොල්ලොන්ගේ පැත්තෙන් ගත්තම ඒ කසාද ඉඳීම තරම් භයානක දෙයක් සසරට වෙන නැත. මොකද හේතුව උදේ හවස වෛර කර එකටම නේ 24ම වෛර කරනවා. එකටම ඉන්නවා. අට මේ කරන ඒවට හොඳක් වෙන්නේ නැහැ කිය. නේ එකම ගෘහේ ඉන්න ඒවා ඉතින් හොඳයි. ඒ දරුවෝ හින්දා තමයි ඔක ගොඩක් ඉන්නේ. පළවෙනි හේතුව දරුවෝ කියන කාරණේ, දෙවෙනි එක මේකත් නැති වුණොත් මට මොකක්වත් නැති වෙනවා කියන ආත්මාර්ථකාමී ඥානය නේ. ඉතින් ඒකයි ඔය දික්කසාද වගේ දේවල් ගැන අපිට එහෙම හොඳද නරකද කියලා කියන්න බැරි එක. එක පැත්තකින් දික්කසාදය මේ හොඳයි වෛර කර ඉන්නවට වඩා හැබැයි ළමයිගේ පැත්තෙන් ගත්තොත් දික්කසාදය නරකයි. ඒ හින්දානේ මේ නීති පවා හදලා තියෙන්නේ, මේ රෝම ලන්දේසි නීති පවානේ හදලා තියෙන්නේ මේක කොහොම හරි දික්කසාද නොවි ඉන්න තැනටනේ වැඩ සලස්වල තියෙන්නේ. නේ? ඒ කියන්නේ පය හිතවනවනේ මෙච්චර දෙන්න වෙනවා. මෙහෙම හේතු ගණනාවක් පෙන්නනවනේ අපිට. එතකොට අපි ටිකක් බ්‍රේක් වෙනවානේ. ඒ හේතුව තමයි මේ ප්‍රජාවානාරක්ෂිත වෙන මොකක්ක ගැන හිතලා නෙවෙයි. ඒගොල්ලෝ විසින් මේ ලෝකෙට ගෙනාපු ළමයාගේ අනාරක්ෂිත බව ගැන හිතලා තමයි ඒ වගේ තීන්දුව මේ බටහිර ලෝකෙ දීලා තියෙන කියලා මං හිතනවා. වෙන මොනවාක් කාරණයක් නෙවෙයි. හැබැයි පෙරදිගදී මේ වගේ නීතිය ගැන නෙවෙයි එච්චර සැලකිලිමත් වෙන්නේ නේ. ළමයි පව්, ආත්ම ගෞරවේ, පවුල කඩාගත්තොත් ඉවරයි. අපේ පරම්පරාවේ කවුරුක්වත් පවුල කඩාගත්තේ නැහැ. කොහොම මේ විවිධ නානාවිධ හේතු හොයාගෙන ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ ඉන්නේ අපේ පරම්පරාවේ කවුරුක්වත් පවුල කඩාගත්තේ නැති නිසා මිසක ඒ පවුල ඕනින් ඉඳන්නේ. තේරුණා? එතකොට ඒක ඛේදවාචකයක්. ධර්මානුකූලව බැලුවොත් එයා කරගන්නේ යාට මහ විපත්තියක්.
එහෙනම් එයා ඉන්න ඕන හරි. මට මේ ෆැමිලි එක ඕනි නැති වුණත් මම ඉන්නවා මගේ ළමයින්ට යහපතක් කරන්න. එතකොට එයා වෛරෙ නෙවෙයි. එයා මොකක් හරි තැනක සැනසෙනවනේ. එයා කොතනක හරි තැනක සතුටින් ඉන්නවා. ඉතින් ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා. කෙනෙකුත් එක්ක තියෙන සම්බන්ධකම ගනුදෙනුව අතෑරලා දැම්මත් කමන්නේ. වෛර කර ඉන්න එපා. වෛර කරන්න පටන් ගත්තු වෙලේ ඉඳලා ඔබ තමයි ඔබට සැපේ නැති කරගන්නේ. ඒක අනිත් එක්කෙනා ඔබට සැපයක් නැති කරනවා නෙමෙයි. ඔබ විසින්ම ඔබට සැපේ නැති කරගන්න. එමත්ිස්සම ස්ට්‍රෙස් නේ. පීඩාව, අසහනේ, තැවෙනවා, පිච්චෙනවා. මට මේ මොකද උනේ කියලා හිතෙනවා. විඳෝන. ඒකයි බුදුහාඳුරු කිව්වේ. වෛරි මිනිස්සු සැපෙන් ඉන්නේ නැහැ. සැපෙන් ඉන්න ඕන නම් වෛරය අතාරින්න. වෛර කර ඉන්න මිනිස්සු මැද ඔබ අවෛරීව ඉන්න. නේ? වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. ඔබට වෛර කරන කෙනා ගාවත් ඔබ වෛරේ නවත්තන්න ඕන. බුදුන් ජීවත් වුණා. හැම මොහොතකම දන්නවා දේවදත්ත අතාරින්නේ නැහැ මාව කියලා. උන්වහන්සේ බුදු වුණාට පස්සේ හොඳටම හරියට මඳුන ගත්තා. මේ එන්නේ මගේ සංසාර අකුසල දෙයක්. මෙයා මගෙන් දිගටම පලි ගන්නවා. මේ එක භවයක ප්‍රශ්නයක් නේ. ඒක දිගටම මෙයා සංවර්ධනය කළා අතෑරියේ නැහැ. ඉතින් මම මේක කවදුරටත් වර්ධනය කරනවා. ඒ නිසා යමු ඉවරුණානේ. දැන් ඔබට වෛරක්කාරයෙක් එක ඉන්න ඕනි නෑ කියලා හිතනව නම් අතහැරීම තමයි උත්තර. මොකක්ද ඉස්සෙල්ලම අතාරින්න ඕනේ? එයා නෙමෙයි. එයා ගැන තියෙන වෛර. ඔබේ හිතේ තියෙන එක. මට එකක් කරා මාත් රිටර්න් කරන්න. අන්න ඒක තමයි ඉස්සෙල්ලම අතාරින්න. ඒක අතහැරියොත් එකට හිතියක් කමන්නේ. තේරුණා? ඒ කියන්නේ මට කරපුව එකට මං කරන්න ඕනි කියන එක තමයි අතාරින්න. බුදුන් අතෑරියේ ඒක. ඒකින්ද බුදුන් නිවන් දැක්ක දේවදත්ත ඉන්නවා. මොකද දේවදත්තගේ පැත්තෙන් අතෑරියේ නෑ. එයා අතාරින්න කැමතිුනේ නෑ. එයා අකණ්ඩව ඒ අතිශයින්ම කළු මනසනේ අපිරිසිදු මනස එයා ඉස්සරහට අරන් ගියා. ඒ හින්දා ඔබ සැපෙන් ඉන්න. සැපෙන් ඉන්න නම් අතාරින්න. බුදුහාමුදුරුවෝ කියන්නේ සැපෙන් ඉන්න නම් අතාරින්න. නැත්තම් සැපෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. කොච්චර බඩු මුට්ටු ගෙනාවත් නේ ලස්සන ගේ දොර ගත්තා. ගොඩාක් සල්ලි හම්බ කරගත්තා. සැපෙන් ඉන්න බෑ වෛරය තියෙනවා. අනිත් එක හොඳට හොයලා බැලුවොත් අපි මේ වෛර කරන එක මේ අනිත් අයට ඒක නිසා අනිත් අයත් ටිකක් පුච්ච ගන්න පුළුවන් වෙයි. හැබැයි ඉස්සෙල්ලම සහ වැඩිම පිච්චෙන්නේ තමන්නේ. අනුන්ට වෛර කරන එක සමානයි. හරියටම කිව්වොත් මේ අපේ ලංකාවේ උයන්න පාවිච්චි කරන්නේ පොල් කටු. නේ පොල් කටු ලිපේ දාලා උයන්නේ අපි. දැන් පොල් කටු අඟුරු හොඳට දැල් වෙන වෙලාවට ඒකට අත දාලා අඟුරු ටිකක් අරන් අනිත් අයට ඒකෙන් ගහනවා වගේ තමයි. වෛර කිරි. වෛරය සමානයි අඟුරු වලකට අත දාලා අඟුරු ටිකක් අරන් ගහන එක. එතකොට ඉස්සෙල්ලාම පිච්චෙන්නේ යාගේ අත. එයාගේ අත තමයි පිච්චෙන්නේ. එයාගේ අත හොඳටම පිච්චුණාට පස්සේ සමහර විට කෑල්ලක් දෙකක් අනිත් එක්කෙනාටත් වදින්න පුළුවන්. ඒ භාග්‍යවතුන් වහන්සේට ලොකු හිංසා වුණා. හැබැයි ඒත් ලොකම ප්‍රශ්නේ උනේ භාග්‍යවතුන් වහන්සේට නෙමෙයි වෛර නිසා. දේවදත්ත. අදටත් කල්ප 100 ගානකට ආවිච්චිට කියලා. භාග්‍යවතුන් වහන්සේට ඉතින් උනානේ ප්‍රශ්නනේ. ගල්පතුරක් ඇවිල්ලා වැදුනා මේ කකුලේ. වෛර හින්දා අර හස්තිය නාලාගිරි හස්තිය රාකල 16ක් බීලා එයා බුදුහාඳුරුව ඉස්සරහට ඇවිල්ලා හිංසා කරන්න හැදුවා. උනේ නෑ. හැදුවනේ. දුනුආයෝ භාග්‍යවතුන් වහන්සේට දුනු ඊතල වලින් විදින්න පෙළඹුණා. මොකද අරයාගේ වෛරය එළියට යන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේට ඒකෙන් වැදුනේ පොඩ්ඩයි. නේ?
හරියට අර ලොකු අඟුරු වලකට අත දාලා අරන් අනිත් අයට ගහන මිනිස්සෙක් වගේ දේවදත්ත හැසිරුනේ නේ. එයාගේ අත ගොඩාක් පුච්ච ගන්නවා. භාග්‍යවතුන් වහන්සේටත් පොඩි తాවකාලික ඩැමේජ් කරනවා. ඔය වෛර හිත ඔය වගේ එකක්. මේකෙදි මම ඔබට මේක කියලා දෙන්නේ මතක තියාගන්න මේ අරයා මට වෛර කරන්නේ මෙහිමම තමයි කියලා අඳුනගෙන යත් එක්ක ගැටෙන්න නෙවෙයි. ඔබ කාට හරි වෛරයක් හදා ගන්නවා නම් අන්න එකකින් ගැලවෙන්න විතරයි මේක මේ කියන්නේ. අනිත් එක්කෙනාගේ වෛරයේ අගමුල තේරුම් ගත්ත කියලා අපිට ඇති ඵලයක් නැහැ. අපිට වැඩක් නැහැ නේ. මොකද ඒක යාගේ ප්‍රශ්නේ. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න ඇති වෙන තරහ වෛරය කරා නොයන තැනට බෙර. ඇති වෙනෝනේ තරහවල් ඇති වෙන්නේ නැද්දනේ? ඔක වෛරය තැනට යන්නේ ගොඩාක් හිතන්න ගත්තොත් අතීතයටත් ගිහිල්ලා හිතන්න ගත්තොත් නේ තරහක් දැන් වර්තමානයේ ඇති වෙන තරහට අපි කෑලි එකතු කරනවා. කොච්චිමං, අවදිමං, අජිනිමං, අභාසිමේනේ මට මෙහෙම කිව්වා. මෙහෙම කරා. මා සතුදය පැහැරගත්තා. එක්ක මට එන්න තිබිච්ච එක මෙයා තමයි නැති කරේ. ඒ වගේ අයගේ වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි හිතුවොත් එයා මට වෛර කරත් මං එයාට වෛර කරන්නේ. එදාට වෛරය ඉවරයි. තේරුණා? එදාට වෛරය ඉවරයි. ආහාර දෙන්නේ නැහැ නේ. නේ? ඒකේ පැවැත්මට අපි ආහාර සපයන්නේ නැහැ. දෙන්නේ නැහැ. අපේ පැත්තෙන් කිසිම ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. අන්න එතකොට අපිත් සුවපත් වෙනවා. යම්කිසි දවසක සමහර කෙනෙක් අර වගේ වෛර හිතක් අපිත් එක්ක තියන් හිටියත් අපි අකණ්ඩව යාට මෙත්සහගතව කටයුතු කරනකොට මිත්‍රශීලීව හෝ උපේක්ෂා සහගතව මිත්‍රශීලීව බැරි නම් අපිට පුළුවන් උපේක්ෂා සහගත වෙන්න නේ. ඊටාම හොඳින් එයා සම්බන්ධව කටයුතු කරන්න අපිට අමාරු වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් එයා සම්බන්ධව මධ්‍යස්ථ වෙන්න. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ නේ. එයාලා එක්ක ලන්ච් ගන්න යන්නේවත් මම පාටි වලට යන්නේවත් මොකුත් නැහැ. හැබැයි තැන් වල ගිහිල්ලා අනිත් ගෙවල් වල ගිහිල්ලා පාටි දාන ගමන් බනින්නෙත් නැහැ. මොකුත් කරන්නේ අපේ පැත්තෙන් කිසිම ආහාරයක් දෙන්නේ නැහැ. හොඳ පැත්තට දෙන්නෙත් නැහැ, නරක පැත්තට දෙන්නෙත් නැහැ. ඒ උපේක්ඛානේ. උපේක්ඛා. ඇලෙන්නේ යන්නෙත් නැහැ, ගැටෙන්නේ යන්නෙත් නැහැ. අපි මේ වගේ විෂයන් කතා කරන්නේ එච්චරයි. එයා ගැන කතා කරන්නේ. ඕකට බුදුහාමුදුරු කිව්වේ හිතින් මරලා දෙන්න. අර කේසි කියන අසවෙලෙන්දයි කතාවේ ඕකනේ තියෙන්නේ. කේසි කියලා අසවෙලෙන්ද කියන්නේ. එයා මේ නගරේ අශ්වය විකුණන්න ඇවිල්ලා බුදුහාමුදුරුත් හමු වුණා. හමු වෙලා බුදුහාමුදුරුන්ගේ මේ බොහෝම සංවරව සංයමයෙන් ඉන්න මේ අය දැකලා ශ්‍රාවක පිරිස දැකලා හරි සතුටු වෙනවා. අනෝ කොහොමද ඔබ වහන්සේ මේගොල්ලෝ හික්මව ගන්න? බුදුහාමුදුරු උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්නේ නැතුව කේසිගෙන් අහනවා ඔබ කොහොමද ඔය අශ්වය හික්මවන්නේ? එයා කියනවා ආරාමේනි මම ඉතින් මේ ආදරෙන් කියනවා. ආදරෙන් තමයි ගොඩක් වෙලාට හික්මවන්නේ. ආදරෙන් සලකලා කතා කරලා හැසිරিলা. එතකොට බුදුහාමුදුරු අහනවා මේ කේසිගෙන් ඉතින් ආදරෙන් හදලා ආදරෙන් කියලා හදන්න බැරි අයට මොකද කරන්නේ? ඒගොල්ලොන්ට නම් මං ටිකක් තදින් ඉන්නවා. ටිකක් තදට ඉන්නවා ආදරෙන්ම හදාගන්න බැරි නම් තදට ඉන්නවා. එහෙමත් බැරි වුණා. එතකොට මොකද? එතකොට කියනවා ඒගොල්ලොන්ට මම ආදරයයි අවශ්‍ය වෙලාවේදී දරදඬුකමයි දෙකම පාවිච්චි කරනවා. ඇත්තද? එහෙමත් බැරි වුණා. එහෙමත් හදන්න බැරි අස්සෙක් අහු වුණොත් නම් ස්වාමීනි මරනවා. මරලම දානවා ස්වාමීනි. හදන්න බෑනේ. ඉතින් ආදරෙනුත් බෑ. තදට ඉඳලත් බෑ. ආදරෙනුයි තදට ඉඳීමෙනු දෙකෙන්ම බෑනේ. තිතියන් ඉඳලා වැඩක් නෑ. මන්නම් කරන්න ස්වාමීනි. ඒ වගේ අස්සෙක් අහු වුණොත් මරලා දානවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මාත් එහෙම තමයි කියලා. මාත් හදන්න බැරි මේව මරනවා. කේසිගේ ඇස් දෙක උඩ ගියා. කේසි ඇහුවා මේ පාණාතිපාතා ගැන බණ කියන ප්‍රාණඝාතයෙන් වැළකීලාය කියලා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශ කරන ඔබ වහන්සේ මේ ශ්‍රාවකයෝ මරනවද?
බුදුහාමුදුරු දේශනා කරනවා ඔබ නම් මරන්නේ ඒගොල්ලෝගේ ජීවිතේ නැති කරන. මම ඒගොල්ලෝ ගැන හිතන එක නම. ආර්ය විනයේ මරා දැමීම කියන්නේ එයා ගැන තව දුරටත් හිතන්නේ නැහැ. හිතන්නේ. හිතින් මරලා දාන්න. හිතින් මැරේවා කියන එකක් නෙමෙයි. ඒ මැරිච් එකක් ආපහු ජීවත් වෙන්නේ නැහනේ. ඒක එතන අදහස. එයා මගේ හිතේ ජීවත් වෙන්නේ නැහැ. එයා හදා ගන්න ඕනි. වෙනස් කර ගන්න ඕනි. නිවැරදි පාරට ගේන්න ඕන. අනේ පව් මේ මිනිසයා. එහෙමවත් හිතන්නේ නැහැ. මරලා දාන්න. අර ක්‍රමවලට උත්සාහ කරනවානේ ආදරෙන් බලනවා ටිකක් තදට ඉඳලා බලනවා නීති දාලා ඒ දෙකෙන්ම බලනවා බැරි නම් මම කියන්නේ හොඳම දේ තමයි ඕකනේ බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයට කවුරුවත් මැරෙන්නෙත් නැහැ අපිට අසහනයක් එන්නේ අපි යා ගැන හිතන එක කල්පනා කරන එක යා ගැන හිතලා තීන්දුව ගන්න එක නවත්තලා දාන්න එක ඉවරයි ඒ පරිච්ඡේදය නිමයි මං කියන්නේ ඕකට දරුවෝද බිරිඳද සැමියාද අම්මාද තාත්තාද නෙමෙයි කාට වුණත් ඉතින් මං හිතන්නේ ඕක තමයි හොඳම මොකද හේතුව මේ අපි තදින් ආදරය කරනවා කියන්නේම ඒකත් එක්කම ඇතුලෙන් එන එකනේ වෛරය තදින් කාට හරි ඇලෙන්න ඊට සාපේක්ෂ වෙන ලොකු තරහකුත්. ඔක වෛරෙම වෙන්න පුළුවන්. ඒකයි ඔය බටහිර මං හිතන්නේ මිනිස්සු කියනවනේ ආදරයයි වෛරයයි අතර කෙස් ගහක වගේ පොඩි දුරක් තියෙන්නේ කියලා කියන්නේ. ඒ බොරු නෙමෙයි. කියන්නේ ආදරය ඉපදෙනකොටම ඒකේ වෛරය උපදින්නත් අවශ්‍ය බීජ තියෙනවා. කියන්නේ ආදරේ උපදිනකොටම ඒ බීජවලම තියෙන වෛරය සංවර්ධනය වෙන්න අවශ්‍ය ඒවා. මොකද ඒකෙදි බලාපොරොත්තු වෙනවනේ මට ඕන විදියට ඉඳී මං කියන එක අහයි මං කියන එක කරයිනේ මට පිටින් යන එකක් නැහැ. එතකොට ඉතින් වෛරය තමයි ওই ටිකේ අනිත් පැත්ත වෙනකොට. ඔය අපේක්ෂා ටික ඉෂ්ට නොවෙනකොට වෛර කරනවා. අම්මලා දරුවන්ට දරුවෝ අම්මලට බිරින්දෑවරු සැමියන්ට සැමියෝ බිරින්දෑවරුන්ට සහෝදරයෝ සහෝදරියන්ට සහෝදරියෝ සහෝදරයින්ට වෛර කරනවා. මොකද්ද මේ වෛරය හදලා දෙන්නේ? මට ඕන විදියටම පවතින්න ඕනි කියන මනස. මමත්ව නැති කරගන්න අපි ඊගෝ එක ටික අඩු කරගන්න අපිට ওই වෛරීසිතෙන් ගැලවෙන්න පුළුවන්. නේ? අනිත් එක්කෙනා මේ අපිටම අනුව ඉන්න ඕනේ කියලා හිතන මනස්ගතෙන් ගැලවෙන්න පුළුවන්. නෑ ඒගොල්ලෝ නිවැරදිව ඉඳීමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒගොල්ලෝ දැහැමිව ඉඳීමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනනේ. කාගෙන් හරි ප්‍රාර්ථනා කරනවා නම් මේ අපිට ඕන විදියට ඉඳීම නෙමෙයි. එහෙම තියාගන්න බෑ. එහෙම හදන්නම බැරි කෙනෙක් ඉන්නවා නම් එයාට ඔය භෞතිකව දෙන්න තියෙන සහයෝගයන් ටික දීලා එයා හැදීමේ ව්‍යාපෘතියෙන් අයින් වෙන්න. ඒ හැදීම කියන සංකල්පේ මරලා දානවා එයා සම්බන්ධ. මට ඕන තරම් අය ඉන්නෝ එහෙම. ඒගොල්ලොන්ට අවවාද දෙන්නේ මොනව දුන්නත්. අවවාද අරන් සියල්ල දෙන්න. ලෙඩ නම් බේත් ගන්න උදව්වක් ඕනද දෙන්න. ඉගෙන ගන්න එක්කෙනෙකුට නම් ඉගෙන ගන්න උදව්වක් ඕනද දෙන්න. පොත්පැන් පැන්සල් ටික ඇඳුමක් දෙන්න. අවවාද මොකද හේතුව අවවාද කියන එක දෙන්න ඕනේ එක සීමාවක් දක්වා තමයි. හැදෙන්නෙම නැති පුද්ගලයින්ට අවවාද කර ඉඳීම අපි දවසක යාලට වෛර කරන්න හිතුවා. මොකද එක වෙලාවකදී හිතෙනවනේ මේ මගේ මුළු ජීවිතේම නාස්ති වුණා මේ මිනිස්සයා පස්සේ ගිහිල්ලා. මේ මිනිස්සයා ආදන්න ගිහිල්ලා මගේ මුළු ජීවිතේම කාලකන්ණි වුණා. දැන් මට අල්ලපුවත්තක් නැහැ. පය ගහපුවත්තක් නැහැ. එහෙමනේ අපිට කියවෙන්නේ. එතකොට යන්න එපා. පිටර දුර යන්න කලින් නේ ඒක හිත ගන්න මොකක්වත් නැති වෙන තැනටම ආවොත් අපි වෛර කරලා තමයි නවතින්නේ. එතෙන්ට කලින් අතහැරලා දාන්න. භෞතික උදව් කරනවා. ඒවා මේ සාමාන්‍ය දේවල්. ඒත් ඔය මනස අපිට අඩුම සමාන කරගන්නවත් අපි දඟලන එකේ කිසි අර්ථයක් නැහැ කියලා තමයි මම ඔබට කියන්නේ. මොකද ඒකෙන් අපිට සැපේ නැති වෙනවා.
වෛර හිතක මෙත්තා නැහැ. මෙත්තා නැහැ කියන්නේ සුඛං සුපති නැහැ. සැපසේ නිින්ද යන්නේ. සුඛං පටිභුජ්ජති නේ. වෛර හිතක සැපසේ අවදි වීමක් නෑ. අවදි වෙන්නේ කෑ ගහගෙන, දත් මිටි කාගෙන, බැනගෙන, අඬාගෙන. නපාපකං සුපිනම් පස්සති නේ. ඒ වෛරී හිතක් තියෙන එක්කෙනාට පේන්නෙම නරක හීන. එක්ක කඳු වලින් වැටෙනෝ පේනවා, එක්කනේ මේ ඔල්ලු පැලෙනෝ පේනවා, තුවක්කුවක් අරන් පස්සෙන් එනෝ පේනවා, නයි එනවා, අපි දුවනවා නේ. දුවලා ගිහිලා යම්තම් කන්දෙන් පයින්නකොට ඇඳෙන් වැටිලා. නේ නාගෙන් බේරිලා පයින්නකොට ඇඳෙන් වැටිලා. ඉතින් ඕක තමයි තරහ වෛර. ඇතුලේ තියන් හිටියොත් පේන්නේ ඔය જાතියේ ඩ්‍රීම්ස් තමයි. ඒවා ඉතින් කිසිසේත්ම ස්වීට් වෙන්නේ නැහැ. ආර්ය ආසහනකාරී උදෙත් බයෙන් ඉන්නවනේ. අපේ ගම්වල කියන ඒ වගේ නරක එකක් දැක්කොත් කාටවත් කියන්න කලින් ගහකට කියන්න කියනවා. ඔව් කොස් ගහට කියන්න කියනවා, කිරි ගහකට කියනවා. අපේ ලංකාවේ එහෙම කියනවා. ඒ වගේ නරක එකක් දැක්කොත් ගිහිල්ලා ඉක්මනට කාටවත් කියන්න කලින් ගහකට කියනවා. එච්චරට ඒ කියන්නේ ඒක කියන්නේ ඒක මොකක් හරි බලයක් තියෙනවා ඒ ලොකු ගස්වල. ඒගොල්ලෝ අපි බේරගනි එතන ඉන්න. ඒ බය නෑ. මිනිස්සුන්ට ඔය හීන මොනවත් පේන්නේ නැහැ. පාපකං සුපිනම් පස්සෙති දරුණු නපුරු හීන පේන්නේ නැහැ. යා මෛත්‍රී කරන. වෛරය ඇතෑරිය. වෛරය ඇතෑරිය ගමන් යාට නරක හීන පේන්නේ නැහැ. හීනයක් දැක්කත් පේන්නේ ඔය අනාගතේ පණිවිඩයක් දෙන හීනයක්. අනාගතේ පණිවිඩයක් දෙන හීනයක් පේන්නේ. අනාගත මැසේජ් එකක්. වෙන්න තියෙන දෙයක් පෙන්වන හීන පේන්නේ. එහෙම නැත්තම් හීනයක් පෙනුනොත් ඔය සෙම කෝප වෙලා. සමාධික කාලෙට හීන පේනවා. හොඳට බලන්නකො මේ ඔය වින්ටර් එකේදී වගේ ටිකක් සමහර අයට හීන පේනවා වැඩි වෙන්න පුළුවන්. මොකද බුදුහාඳුරෝ කියන්නේ සෙමට කියලා. බුදුහාඳුරෝ කියලා තියෙනවා. හීන ගැන බුදුහාඳුරෝගේ විග්‍රහයක් තියෙනවා. අනාගතය ගැන කියන හීන, සෙමට පේන හීන, ඊළඟට ඔය අසත්පුරුෂ සිතුවිලි ඇතිවීම නිසා පේන හීන. මේ හීන වර්ග තියෙනවා. මිලින්ද ප්‍රශ්නේ කියලා පොතක් තියෙනවා. ඒ පොතේ මිලින්දු නාගසේන සංවාදයේදී ඔය සීන ගැන බෞද්ධ විග්‍රහය හරිය ලස්සනට විවරණය කරලා තියෙනවා නාගසේන හමුදුර. හරි ලස්සනයි. ඇයි හීන පේන්නේ? එහෙනම් අපේ මෛත්‍රී සිත දියුණු කරගත්තොත් වෛරී සිත අයින් කරගෙන අපිට ඉතින් ඔය නරක නපුරු හීන පේන්නේ. මනුස්සානම් ප්‍රියෝ හෝති. අපි වෛරය අතෑරිය ගමන් අනිත් එක්කෙනාට අපිව ප්‍රිය වෙන්න පටන් ගන්නවා. රජ්ජුමාලාටනේ. රජ්ජුමාලාට මුලින් හරි ලොකු වෛරයක් නේ තිබුණේ. එයා වෛරයේදී ආ දුර්වලයි. කොච්චර දුර්වලද කියනවා නම් වෛරයේදී එයා අන්තිමට ආගේ කොණ්ඩෙත් කපලා දානවා අර ගහන එක්කෙනා එක්ක වෛරෙට. එයා එයාගෙන් පලි ගන්නවා. කොණ්ඩේ තිබුණොත් නේ අල්ලන් ගහන්නේ. කොණ්ඩේ කපලා. අන්තිමට ඒ කාන්තාව හිංසා කරනවා. ඒ ගෙදර මේ අයිති නෝන හිංසා කරනවා. බෙල්ලට ලණුවක් දාලා ඒකෙන් අල්ලන් ගහනවා. ඉන්දියාවේ ඉතින් ඒ වගේ අය නොහිටියා කියලා හිතන්න අමාරුයි. නේ? ඒ වගේ අය, ඒ වගේ වහල් යුග තිබුණානේ. වහල් යුග සමාජෙ තිබුණා. මෙහෙ තිබුණේ නේ. ලංකාවෙත් තිබුණේ අර සොදු ජාතිකයින්ගේ 833න් පස්සේ 848 වෙනකන් ඔය මේ කැන්ඩි රෝඩ් එක වගේ හදද්දී මේ මම ඉතිහාස සටහන් වල කියවලා තියෙනවා ඒව සත්‍ය දේවල්. ඒගොල්ලෝ මේ දන්වැල් දාලා අරන් ගිහින් තියෙනවා වැඩට. එන්නේ නැති අය වහල් විදිහට අරන් ගිහලා තියෙනවා. ඉතින් මම ඔබට මේ කිව්වේ අපිට මිනිස්සු පවා අප්‍රසන්න තත්ත්වයට අපිව පත් කරනවා. අපි දකින්න එකත් මහා කමැත්තක් කරගන්නවා. අපි වෛරයෙන් අපි මිත්‍රශීලීව වෛරය අතහැරලා ඉන්නකොට අනිත් අයට අපිව දැක්ක ගමන් සැනසෙල්ලයි. ඒකනේ රජ්ජුමාලාගේ ස්වාමි දියණිය පුදුම වුණේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා රජ්ජුමාලා හැසිරෙනකොට ගහද්දිත් තමුතු විදියට බොහොම ප්‍රියශීලීව කරුණිකව හැසිරෙනවා. එයා වෙනස් වෙන්න හේතුවක් වුණා ඒක. එයා වෛරෙන් ඉන්න තාක්කල් ඒක රජ්ජුමාලාගේ මැඩම්ට තේරුණා නේ. එයා සර්වන්ට් නේ ගෙදර. තේරුණා මෙයා වෛර කරනවා මට. එතකොට ගහනවා. වෛරය අතහැරියට පස්සේ රජ්ජුමාලා ඊටාම මිත්‍රශීලීව බලන්න පටන් ගත්තට පස්සේ අර යාම මොකද මේ වෙනස් වෙලා කියලා. අර ස්වාමි දියණියම අහනවා. වෙනදා මාත් එක්ක ගැටෙන නුඹ ඇයි ගැටෙන්නේ නැද්ද? ඒ හින්දා මනුස්සානම් පියෝති.
මනුෂ්‍යයින්ට විතරක් නෙමෙයි මතක තියාගන්න. අමනුෂ්‍ය කොටස් හරියටින් අපිට ඇහැට නොපෙනුනාට අමනුෂ්‍ය බලවේග, අමනුෂ්‍ය කොටස් මේ පෘථුවියේ මේ චක්‍රාවාටේ ඕන තරම් ජීවත් වෙන මුහුදට අධිග්‍රහිතව, පොළවට අධිග්‍රහිතව, ජලයට අධිග්‍රහිතව අමනුෂ්‍ය බලවේග. ඉතින් ඒ වගේ බලවේග අප වෛරීව ඉන්න වෙලාවට අපිට ඇතුල් වෙනවා. අපිට ඇතුල්. ඒ අපේ සම්පූර්ණ අපේ මනස දුර්වලයිනේ. ඒ වෙලාවට අපිට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඒගොල්ලන්ට ඕනේම අපි ලව්ව කරනවා. ඒගොල්ලෝ සතුටු වෙනවා. අමනුෂ්‍යෝ හරි අපේ ජීවිතවලට ඇතුල් වෙලා අපිට ප්‍රශ්නයක් ඇති වෙන ඒවා කරන්නේ අපි වෛරය අතහැරලා. ඒ අමනුෂ්‍ය කොටස අපිට ඇතුල් වීම සමානයි අපේ ඇඟ ගොඩක් වීක්නස් නම් පොඩි බැක්ටීරියාවක් ආරෙම්ෙන් වෛරල් එකක් ගියත් අපිට බෝ වෙන්න ටක් ගන්න. අපේ ඇඟ හොඳට මේ තියෙනවා නම් ප්‍රතිශක්තිය හොඳට තියෙනවා නම් එම්බිරිසාකාරයෙක් එක්ක හිටියට එම්බිරිසාව හැදෙන්නේ නැහැ. පැපොල හැදිච්ච එක්කෙනෙක්ට පැපොල රෝගියෙක් එක්ක හිටියට හැදෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය තියෙන. අරකට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ මනස වෛරය වැනි මනෝභාවයන්ගෙන් අන්තිම වීක් වෙනවා. අන්තිම දුර්වල වෙනවා. වෛරය එන්න කඩන් වැටෙනවා. එතකොට අර වෙන බලවේග වලට අපේ ඇතුළට රිංගගෙන අපි නටවන එක ලේසි. ඔය ලංකාවේ ඔය සමහර වෙලාවට පෙරේතයෝ වැහිලා මෙයාට මේ යක්ෂ දෝෂයක්ද කොහෙදයි භූත දෝෂයක්ද කොහෙදයි කියලා ඔය ඈත ගම් පිටිසරවල තාම තියෙන්නේ. ඒ බලන්නකෝ මේ මිනිසුන්ගේ ජීවිත දිහා, ගෙවල්. නෑ ඇත්තටම මට ප්‍රශ්න ආවා ඇත්තද හාමුදුරුවෝ කියන්නේ. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අදෘශ්‍යමාන බලවේග වලට ඇතුල් වෙන්න පුළුවන් නෝන මහත්තයා. අපි දුර්වල නම්. ඒක හරිම විද්‍යාත්මකයිනේ. ඇඟ දුර්වල නන්නේ බැක්ටීරියා ඇතුල් වෙන එක වෛරස් ඇතුල් වෙන්නේ ඇඟ දුර්වල නම්. හිත දුර්වල නම් ඒ වගේම තව කොටසකට ඇතුල් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය මිනිසුන්ටත් පුළුවන් නේ. දැන් මම දුර්වල කෙනෙක් කියලා දැනගත්තොත් මිනිස්සු මගේ ජීවිතේට ඇතුල් වෙලා මාව නටවන්නේ නැද්ද? මිනිස්සු නේ? මට තේරෙනවා ඔයා මේ වෙලාවේ ප්‍රශ්නකින් ඉන්නවා. ඔයාගේ ගෙදර අර්බුදයක් වගේ නේද? මට පුළුවන් වාට උදව් කරන්න කියලා එයා සාත්‍ර කියන්න පටන් ගන්නවා. අපි දුර්වලයි කියලා තේරිච්ච ගම මිනිස්සු අපිව නටවනවා. ඔයා දැන් මේකට කරන්න ඕන මේක මගේ ගාව තියෙන යන්ත්‍රයක්. ඊට පස්සේ ආ බිස්නස් පටන් ගන්නවා. හොඳට තේරුම් ගන්න. ඒක මිනිසුන්ටත් කරන්න පුළුවන්, අමනුෂ්‍යයින්ටත් කරන්න පුළුවන්. කාටද? දුර්වල කෙනාට. වෛරයෙන් පීඩා විඳින එක්කෙනාටනේ ආයුධ විකුණන්න පුළුවන්. වෙන කාටවත් විකුණන්න බෑනේ. වෛරයෙන් ඉන්න මිනිහට ආයුධයක් විකුණන එක හරි ලේසි. ඇයි අපි දැනගන්නවා මෙයා වීක්. මේ වෙලාවේ මෙයා ඉන්නේ අරයා මරන්න ඕනි කියන සිතින්. ඉතින් එයාට ලං වුණා මෙයා නටවනවා. ඒ ලංකාවේ ගම්වල ඈත පිටිසර තරහ, හීනමානේ නේ දුක් විඳලා කන්න නැතුව, අධ්‍යාපනයක් නැතුව, කවදාකවත් ආදරයක් ලැබුවේ නැතුව ලොකු මානසික පීඩාවන්ගෙන් ඉන්නේ වෛරෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට පොලිටිෂියන්ලා ඇතුල් වුණොත් ඒ වෛරය පොලිටික්ස් වලට දාගන්න පුළුවන්. ඒ වගේ වෛරී සිතක ඉන්න අයට ඇතුල් වුණොත් එහෙම පෙරේතයෙකුට ওই විකාර වැඩ කරවන්න පුළුවන්. මේ දුර්වල හිතට ඇතුල් වෙලා එක කට්ටියට අපිව නටවන්න පුළුවන්. ඒකයි මේ කතාව. දුර්වල නැති හොඳ ශක්තියක් තියෙන එක්කෙනාට කාටවත් විහිළු කරන්න බෑනේ. ඒකයි කිව්වේ මනුස්සානම් පියෝ හොති අමනුස්සානම් පියෝ හොති. වෛරය අතහැරපු ගමන් අමනුස්සයින්ට ප්‍රියද. දේවතා රක්කන්ති. අන්න ඒ වගේ අයට තමයි දෙවියෝ ආරක්ෂාව දෙන්නේ. වෛරය අතහැරලා ඉන්න කෙනාට දෙවියෝ එයාව රකින්නවා. එයාව පරිස්සම් කරනවා. සත්පුරුෂයෙක්. කල්යාණ මිත්‍ර ගුණ තියෙන එක්කෙනෙක්. මෙයා හොඳ එක්කෙනෙක්. මෙයා ඉන්නේ අනිත් අයට උදව්වක් කියලා දෙවියෝ එයාට ආරක්ෂාව දෙනවා. දේවතා රක්කන්ති නාසග්ගිවා විසංවා සත්තං වා කමතිතුවටං චිත්තං. ගින්නෙන්, ජලයෙන්, වස විස වලින්, විස කටු වලින්,
උල්පිහි ආදී දේවල් වලින් හානි වෙන්නේ නැහැ. ඒ වගේ අයට හානි වෙන්නේ නැහැ කියන්නේ මේකයි. ඉතින් ඒ වගේ අනතුරු වලට එයා යන්නේ නැහැ නේ. එයාගේ මයින්ඩ් එක හොඳ එකක් නිසා එයා යන්නේ නැහැ නේ වගේ තැන්වල. මනස මෘදු එක්කෙනා ඒ වගේ රළු ගැටීම් වලට යන්නේ නැහැ. වෛරය තියෙන එක්කෙනාට පුළුවන් නේ කපා ගන්න තමන්. අපිට අපි ගැන වෛරය නැති හින්දා අපිට මේ ආදිසියට මේ sugar check කරන්න අර කට්ටෙන් විද ගන්න බෑනේ. සමහර කට්ටිය ඉන්නවනේ කිසි ගානක් නැතුව නගන්නවා ඕනේ. කපලා තමයි පෙන්නලා තමයි සාතික කරන්නේ මම කවුද කියලා. දේශෙන් ඉන්න එක්කෙනාට කරන්න බැරි වැඩ. කරුණාව මෛත්‍රී තියෙන එක්කෙනා එහෙම හිංසා කරගන්නේ නැහැ. Tamanට හිංසා කරගන්නෙත් නැහැ. අනුන්ට හිංසා කරන්නෙත් නැහැ. කරන්නේ. ඒ හින්දා ගින්නෙන්, චලයෙන්, වසවිස වලින් වෛරය අතහැරපු එක්කෙනා ආරක්ෂා වෙනවා. ලොකුම දේ තමයි අසම්මූලෝ කාලං කරෝති. නොමුලාව මැරෙනවා. මැරෙනකොට එයා අවුල් වෙච්ච මනසකින් නෙමෙයි මැරෙන්නේ. ආරි සිහියේ නින්දට යනවා වගේ මරණට යනවා කියලා. නොමුලාව මොසපත් නොවි ව්‍යාකූල නොවි අවුල් නොවි මිය යන කෙනෙක් වෙනවා. එතනින් පස්සේ බ්‍රහ්ම ලෝකෝපගෝ බ්‍රහ්ම ලෝකයේ වැනි උතුම් ස්ථානවල උපදිනවා කියලා. ඒ හින්දා මෙලොවත් සැපසේ ඉන්න පරලොවත් සුවපත් කරගන්න ඔබට මේ දේශනාවේදී මම පැහැදිලි කරේ වෛරී අය අතර අවෛරීව ඉන්න. වෛරී අය අතර අවෛරීව ඉන්න. නේ? තාම ශ්‍රද්ධාවෙන් ඔබ හරියටම පැක් මේ දේශනාව අහන්න. වෛරී අය අතර අවෛරීව ඉන්න. මේක තමයි අද ටොපික්. ඒක තේරුම් ගන්න. ඒක කරන්න ඕනි කොහොමද? ඒකෙන් ලැබෙන ලාභ මොනවද? ඒකෙදී අපි පිළිටන්න ඕනේ ඇත්තම தත්ත්වය මොකක්ද? ඒකට ඕන දර්ශනය මොකක්ද අපිට? ඒ ටික ඔබ හොඳට තේරුම් ගත්තා. ශ්‍රද්ධාවෙන් මේ දේශනාව හොඳට ශ්‍රවණය කළා. රැස් වෙච්ච ධර්ම දේශනාවෙන් රැස් වෙච්ච සියලුම පින් අනුමෝදනා කරමු. විශේෂයෙන්ම නෝන මහත්මයාගේ නමින් මියගිය ආදරණීය තාත්තා ආරිදාස සමරතුංග පියාණන්, රෙජිනා දමයන්ති සමරතුංග මෑණියන්, ඔබතුමා නමින් මියගිය ආදරණීය මෞතුමිය මල්ලිකා වික්‍රමතිලක මාතාව, චාල්ස් ඩයස් වික්‍රමතිලක තාත්තා, හේමන්ත වික්‍රමතිලක ආදරණීය සොයුරා, ජස්ටින් පෙරේරා, රීටා පෙරේරා, අයිවි පෙරේරා, අනුලා මඩවල, පැලිස් පෙරේරා සහ ග්‍රේස් මැටිල්ඩා කියන මේ පවුලේ අනිකුත් ඇත්තන්ගේ නමින් මියගිය අම්මලා තාත්තලා ආච්චි අම්මලා සියලා ගුරුතුමාලා ගුරුතුමීලා වෙනත් සියලුම ඥාතිවරු පින් අත් කරගනිත්වා සුවපත් වෙත්වා සපවත් වෙත්වා මේ පින්බෙලෙන් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්නේ. දෙවිවරු පින් අත් කරගනිත්වා දෙවිවරුන්ගේ අනන්ත ආශිර්වාදය ඔබට ලැබේවා. නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. ඔබේ දුවා දරුවන්ගෙත් ඔබගෙත් යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට දෙවියෝ ආශිර්වාද කරත්වා, උපකාර කරත්වා. උතුම් දෙවිවරු මේ මහා පින් අනුමෝදන් වෙලා නිවන් දකිත්වා කියලා සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන් වහන්සේලාට මියගිය සියලුම ඥාතිවරුන්ට මේ පින් අත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම නිවන් අවබෝධ කරගන්නට එතෙක් සසරේ උපදින හැම භවයකම කලන මිතුර ඇසුර සත්පුරුෂ සේවනය ලබන්ට මේ පින්කම පාරමී ධර්මයක් වේවා කියලා සාදු. හොඳයි.